පුරුදු ගිණුම් කරන පන්තිය නැවතත් අපි මේ ආකාරයෙන් සමත් වී ආයතන සමග සම්බන්ධ වෙලා පටන් ගන්නවා දුවේ පුතේ. කොට මේ මාර්තු මාසයේ පන්ති නතර වීමත් සමග මම ඔයා සමග දිගටම Zoom app එක හරහා ඊට පස්සේ WhatsApp group එක හරහා අපි online papers හරහා පුතේ සුපුරුදු පරිදි මේ දක්වා කරගෙන ආවා. ඉතින් මෙතෙන් සිට ක්‍රමානුකූලව අපේ ළමයි සහ අනිකුත් සියලුම අයම සම්බන්ධ කරගෙන අපි සමත්ති ආයතන තියෙන වෙබ්සයිට් එක හරහා ඔයා සම මේ ඉදිරියට සම්බන්ධ වෙනවා. ඉතින් අර පන්තියේ කරගෙන ආපු ගිණුම් කරන වැඩපිළිවෙලත් එක්ක මාර්තු අප්‍රේල් මාසවල රැඳී සිටියා වගේම මෙතෙන් සිටත් ඔයාට මාහා සම රැඳිලා ඔයාගේ සුපුරුදු වැඩ කටයුතු පුතේ කරගෙන යන අවස්ථාව සලසලා තියෙනවා. ඉතින් ඔයාගේ නතර කරපු පාඩම අපි යම් ප්‍රමාණයක් රිවිෂන් කරා. ඉතින් එතෙන් සිට අද ඉඳන් පුතේ ආයි සුපුරුදු වර්ධි පාඩම් මාලාව අපි ආරම්භ කරනවා. ඒතර 2021 උසස් පෙළ කරන ගිණුම් කරන දරුවන්ට අපි තනි පුද්ගල ව්‍යාපාර පාඩම පටන් අරගෙන යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා අවසන් කරා. ඉතින් අද මෙතන සිට මුල ඉඳන්ම ආයිත් පාරක් ගිණුම් තනි පුද්ගල ව්‍යාපාර විශේෂිකව අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනා පුතේ. ඒතර ඔයාලට මේ සඳහා අදාළ නිබන්ධනය සමත්ති වෙබ්සයිට් එකේ ලබා ගන්න පුළුවන්. ඒතර මෙතන මම ඔයාලට අදාළ තීරණ කරුණු සියලුම සාකච්ඡා කරනවා. ඔයාලට අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඉතින් එයා සමතර ඔයාලට අවශ්‍ය ප්‍රශ්න මොනවා හරි දිනනවා නම් ඔයාලට අවශ්‍ය පරිදි අහගන්න පුළුවන්. ඒ නිසා වෙන වෙලාවෙන් කරලා තියෙනවා. ඉතින් අර පන්තියේ හිටියා වගේම තමයි ඔයාලට කිසි වෙනසක් දැනෙන්නේ නැහැ වගේ පුතේ දුවේ. ඒ නිසා ඔයාලට ඒ හා සමාන අවශ්‍ය දැනුම වින්දා වගේම ඔයාලට ලබා ගන්න අපි මේ ක්‍රමයේ අර්ථේ අවස්ථාව සලසලා තියෙනවා. ඉතින් පුතේ 6 වෙනි විෂය එකකේ තනි පුද්ගල ව්‍යාපාර ගැලපුම් මම මෙතන ඉඳන් ආරම්භ කරනවා. ඒතර වෙනද වගේම පුතේ මම ඔයාලට ටියුට් එකේ විෂය නිර්දේශයේ අන්තර්ගතය දීලා තියෙනවා. හරි. බලන්න පුතේ දැන් මෙතන අන්තර්ගතය දෙනවා කේවල ස්වාමී ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. එතකොට ඒ අර්ථයේ ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම ඒ හා සම්බන්ධ වෙන වෙනම ගැලපුම් ගණනාවක් තියෙනවා. මේ ගැලපුම් ටිකත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් පුතේ අපි බලමු මේ සංකල්ප සිතීම. එතකොට මේ සංකල්ප සිතීමේ පුතේ මම වලට දෙනවා කේවල ස්වාමී ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි පිළියෙල කිරීම තමයි මේ විෂය එකකේ ඉලක්කය. ඒතර ඒ හා සම්බන්ධ වන ගැලපුම් තියෙනවා ගණනාවක්. ඒතර ගැලපුම් යටතේ පුතේ උපචිත වියදම්, ඉදිරියට ගෙවූ වියදම්, ඊපස්සේ කලින් ලද ආදායම්, ලැබී යුතු ආදායම්, බොල් ණය, අඩමාන ණය, ඊට පස්සේ ෂෙයා වීම කියන ගැලපිල්ල, ඒ යටතේ සරල මාර්ග ක්‍රමය, හීන ශේෂ්ත්‍රය ක්‍රමය, ඊට පස්සේ තොග යටතේ පුතේ අවසන් තොගය, තොග හානිය, තොග පරිත්‍යාග, විකිණීමේ හෝ ආපසුවේ පදනම මත යවූ තොගය, ඊට පස්සේ එකතු කළ අගය මත බදු අද පුතේ වැට් බද්ද සුවිශේෂී ස්ථානකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ETF ගැලපිලි නැත්නම් සේවක අර්ථසාධක අරමුදල්, සේවක බාරකාර අරමුදල් කියන ගැලපිලි ටික පුතේ අපි මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි පුතේ. එතකොට ඔයාට මෙන්න තියෙන ගැලපිලි ටික පුතේ. ඉතින් මේ ගැලපිලි 14ක් තියෙන ප්‍රධාන වශයෙන් ඒ ගැලපිලි 14 මේ තනි පුද්ගල ව්‍යාපාර විශේෂයකට සාකච්ඡා කරනවා. ඔය දීලා තියෙන්නේ ගැලපිලි 14. ඔය ගැලපිලි 14න් පුතේ අපි යනවා පළවෙනි ගැලපිල්ලට. මොකක්ද? ගෙවිය යුතු වියදම්, උපචිත වියදම් ගැලපීම කියන මාතෘකාව. එතකොට අපි පස්වන විෂය එකක යටතේ කතා කරනවා ගිණුම් කරන සංකල්ප. ගිණුම් කරන සංකල්පවල පුතේ එක සංකල්පයක් තියෙනවා උපචිත සංකල්පය කියලා. මේ උපචිත සංකල්පයෙන් කියන්නේ මොකක්ද? අන්න කාල පරිච්ඡේදයේ සුද්ධ ලාභය හෝ අලාභය සෙවීමේදී මුදලින් ලැබුණා හෝ නොලැබුණා වසරට අදාළ ආදායමත්, මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා වසරට අදාළ වියදමත් සැලකිල්ලට ගත යුතු බවයි. නේද? එහෙනම් මුදලින් ලැබුණා හෝ නොලැබුණා වසරට අදාළ ආදායමත්, ගෙව්වා හෝ නොගෙව්වා වසරට අදාළ වියදමත් සැලකිල්ලට ගත යුතු බවයි. ඉතින් මෙන්න මේ උපචිත සංකල්පය පදනම් කරගෙන තමයි පුතේ අපිට කියනවා උපචිත වියදම්. එතකොට ගෙවන්න තියෙන වියදමක් අපි කියනවා මොකක්ද? උපචිත වියදමක් කියලා. මේ උපචිත වියදම කියන්නේ මොකක්ද?
දැන් උදාහරණයක් පුතේ. දැන් මාර්තු මාසේ ඉඳන් පුතේ මාර්තු අප්‍රේල් මැයි කියන මාසවල ඔයගොල්ලන් ගෙදර විදුලිය භාවිතා කරා නේද? විදුලිය භාවිතා කරා. තාම විදුලි බිල ආවේ නැහැ නේද? එහෙනම් අන්න අම්මා තාත්තා දන්නවා කරන් බිල් ලියන මිනිස්සයා ගෙදරට ඇවිල්ලා බිල දුන්නට පස්සේ මේ බිල ගෙවන්න වෙනවා නේද? අන්න ගෙවන්න තියෙන වියදමක් සරලව කියනවා උපචිත වියදමක්. එහෙනම් ඔයා දැනටම අදාළ වියදම භාවිතා කරලා ඉවරයි. ඉතින් ඒක ගෙවන්න තියෙන එක ඔයාට මොකක්ද පුතේ? වියදමක්. ඒතර අපි මේ කතා කරනවා උපචිත වියදම් කියන සංකල්පය. බලන්න පුතේ මෙතන කියනවා බොහෝ ආයතන තම ව්‍යාපාරයට අවශ්‍ය සේවයන් එදිනදා ලබා ගත්තාට ඒවා සඳහා මුදලින් ගෙවී කරන්නේ යම් කාලයකට පසු. එහෙනම් ගොඩක් ව්‍යාපාර සේවාව ලබා ගන්නවා. හැබැයි ලබා ගත්තට පස්සේ ටික කාලයක් ගිහිල්ලා තමයි ඒ සඳහා මුදල් ගෙවීම කරන්නේ. උදාහරණයක් අපි විදුලිය භාවිතා කරනවා, ජලය භාවිතා කරනවා, දුරකථන භාවිතා කරනවා නේද? මේ සේවා භාවිතා කරාට පස්සේ තමයි අපි අදාළ ගෙවීම කරන්නේ. මේ අනුව ව්‍යාපාරයක් යම් සේවයක් ලබාගෙන ඇති වුවද කුමන ආකාරයේ හේතුවක් මත අදාළ වියදම ඒ මාසයේදී ගෙවා නොමැතිනම් යම් ගිණුම් කාල සීමාවක් අවසානයේදී මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන විට ලබා ඇති ප්‍රයෝජනයක් වෙනුවෙන් ගෙවිය යුතු වියදම් වේ නම් ඒවා එම කාල සීමාවට අදාළ වියදම් ලෙස ගිණුම් වලට ගෙනා යුතුයි. එහෙනම් ඔයා වියදම භාවිතා කරා නම් වියදම පාවිච්චි කරා නම් ඒකට ගෙවන්න තියෙන ගාණ මේ වසරේ වියදමක් විදියට අපේ මූල්‍ය ප්‍රකාශන වලට අරගෙන යන්න පුතේ. හරිද? ඉතින් මේ සම්බන්ධ ප්‍රධාන කාරණා දෙකක් වෙනවා පුතේ. එකක් තමයි වසරේ වියදමක් හට ගන්නවා. අනිත් එක තමයි ගෙවන්න තියෙන මට වග කීමක් හට ගන්න වෙනවා. උපචිත වියදමක් ගලපනකොට පුතේ ප්‍රධාන කාරණා දෙකක් සිද්ධ වෙනවා. මොකක්ද? ඔයාගේ වසරේ වියදම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් හට ගන්න. එතකොට අපි බලමු මේ උපචිත වියදමේ ඩබල් එන්ට්‍රිය මොකක්ද? ඒක ගලපන්නේ කොහොමද? ඒ සම්බන්ධ අභ්‍යාසයකින් මේ සම්බන්ධවට වඩා පැහැදිලි කිරීමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි පුතේ. එහෙනම් අපි කතා කරමු උපචිත වියදම් කියන සංකල්පයේ ගැළපිල්ල කොහොමද අභ්‍යාසයක් තුලින් සාකච්ඡා කරන්න කියලා. එහෙනම් පුතේ මම මාතෘකාව ලියනවා මෙන්න උපචිත වියදම්. ඒතර උපචිත වියදම් තමයි අපේ පළවෙනි ගැළපිල්ල. හරිද? ගැළපිලි අංක 1 උපචිත වියදම්. ඒතර දරුවෝ උපචිත වියදමක් ගලපනකොට ඔයා මුලින්ම මේකේ දිත්ත සටහන දැනගන්න ඕන. ඩබල් එන්ට්‍රිය මොකක්ද කියලා. ඉතින් මම ඔයාලට කිව්වා උපචිත වියදමක් ගලපන පුතේ කාරණා දෙකක් සිද්ධ වෙනවා. මොකක්ද පළවෙනි කාරණය? එකක් ව්‍යාපාරයේ වියදමක්. අනිත් එක පුතේ මම මේක ගෙවන්න තියෙනවා. අන්න ගෙවන්න තියෙනවා නම් මට මොකක්ද පුතේ? වග කීමක්. එහෙනම් උපචිත වියදමක දිත්ත සටහන තමයි මෙන්න දිත්ත සටහන. අපි කියනවා අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර කියලා නේද? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. එතකොට මේ උපචිත වියදමක් නිසා පුතේ මගේ වසරේ වියදම වැඩි වෙනවා. වසරේ වියදම වැඩි වෙනකොට අනිත් පැත්තෙන් උපචිත වියදම නිසා මගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ගෙවන්න තියෙන වගකීමක් මට හට ගන්නවා. අන්න එහෙනම් මෙයා අපි මොකද කරන්නේ? දැනට ඇති වියදමට එකතු කරනවා. එකතු කිරීම. දැනට තියෙන වියදමට එකතු කරනවා. හිතන්නකෝ දැන් ඔයා ජනවාරි මාසේ පෙබරවාරි මාසේ විදුලි බිල ගෙවලා නේද? ඉතින් මාර්තු මාසේ අප්‍රේල් මාසේ බිල ගෙවලා නැහැ. අන්න ගෙවන්න තියෙන ගාණ ගෙවපු ගාණට එකතු කරාම තමයි මෙන්න මේ කියන සීලුම කාල සීමාවල ඔයාට විදුලි බිල ලැබෙන්නේ. ආයෙ මේ විදුලි ගිණුම අහල. අනිත් එක්කනා උපචිත වියදම් ගිණුම බැර වෙන එක පුතේ අපි මොකද කරන්නේ? මෙයාව මූල්‍ය තත්ත්ව
ප්‍රකාශනයේ අපි දානවා ජංගම වගකීම් වලට. හරිද? මෙයාව දානවා මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වලට. ඉතින් මේ දික්ත සටහන අපි ගිණුමකින් පෙන්නනවා නම් ආදනෝ ගිණුමෙන් තමයි මේ ගිණුම්කරණයේ සියලුම දේවල් පැහැදිලි කරන්න පුළුවන්. ලේසිම විදිය. එහෙනම් මම ගන්නවා ගිණුම් දෙකක්. මෙන්න අදාළ වියදම් ගිණුමයි අනිත් එක්කෙනා මම ගන්නවා පුතේ උපචිත වියදම් ගිණුමයි. හරිද? අදාළ වියදම් ගිණුමයි උපචිත වියදම් ගිණුමයි. එතකොට මම කිව්වනේ අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. එහෙනම් අප්‍රේල් මාසේ ගෙවන්න තියෙන විදුලි බිල සටහන් කරනවා නම් විදුලි ගිණුම හර උපචිත විදුලි ගිණුම බැර. එහෙනම් ඉන්න වියදම් ගිණුමට හර කරනවා මොකක් කියලාද? උපචිත වියදම් කියලා. උපචිත වියදම් ගිණුමට බැර කරනවා මොකක් කියලාද? අදාළ වියදම් කියලා. හරිද? එතකොට මොකද දරුවෝ වෙන්නේ? මේ අදාළ වියදම්. ඉතින් මගේ වියදම කාල පරිච්ඡේදය අවසානයේදී අන්න මං බැලන්ස් කරලා ගෙනියනවා කොහෙද? ආදායම් ප්‍රකාශනයට. මෙන්න එහෙනම් මෙයා බැලන්ස් කරලා එන උත්තරේ මම ගෙනියනවා මගේ ලාභ ගුණ ආදායම් ප්‍රකාශනයට. උපචිත වියදම් කියන්නේ මට මොකක්ද? වගකීමක්. ඉතින් මේ වගකීම අන්න අපි ගේනවා කොහෙද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ශේෂය පගේ ශේෂය ඊගේ කියලා. හරි නේද? ඉතින් ඔයා දැනගන්න ඕන මේ තමයි මගේ වගකීම. මෙයා ජංගම වගකීම. හරිද? මෙයා ජංගම වගකීම. මෙයා කොහෙටද දාන්නේ? අන්න එයා දානවා අපි ආදායම් ප්‍රකාශනයට. ඔන්න පුතේ ප්‍රධාන වශයෙන් උපචිත වියදම් කියන සංකල්පය නැත්නම් සංකල්පයත් එක්කන ගැළපිල්ල පුතේ ගලපන ආකාරය මේ තියෙන්නේ මගේ දරුවෝ දික්ත සටහන. මොකද්ද ඩබල් එන්ට්‍රිය? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. ආයෙත් මතක් කරනවා අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. මේ අදාළ වියදම් ගිණුම හර වෙන එක දැනට ඇති වියදමට එකතු වෙන්න ඕන. උපචිත වියදම් බැර වෙන එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වලට යන්න ඕන නේද? ගිණුමකින් පෙන්වන්නේ කොහොමද? මෙන්න මට ඕන වියදම් ගිණුමයි උපචිත වියදම් ගිණුමයි. ඉතින් වියදම් ගිණුම මොකද වෙන්නේ? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. අයිත් කියනවා අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. වියදම් ගිණුම බැලන්ස් කරලා එන උත්තරේ ලාභ ගිණුමට මාරු කරනවා, ආදායම් ප්‍රකාශන මාරු කරනවා. උපචිත වියදම් ගිණුම බැලන්ස් කරන උත්තරේ උදේ ගන්න ශේෂය පගේ ශේෂය ඊගේ කියලා අන්න දානවා අපි ජංගම වගකීම් වලට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. උන්න පුතේ ප්‍රධාන සංකල්පය නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරික අපි කරන පළවෙනි ගැළපිල්ල උපචිත වියදම් කියන ගැළපිල්ල දික්ත සටහන සහ ඒක කොහොමද ගිණුම් වල පෙන්වන්නේ ඊට පස්සේ කොහොමද ඒක ගිණුම් බැලන්ස් කරන්නේ ආපතේ බැලන්ස් කළා හතර හරියන්නේ නැහැ. ඔය ගත්ත ඒවා මෙන්න අපි රූල් කරනවා මගේ ආදායම් ප්‍රකාශන අපි කියනවා උද්ෘතය. ඔයා දන්නව නේද? කොටසක් උද්ෘතය. පුතේ මෙතන දානවා වෙනත් වියදම් යටතේ මම එහෙම ගන්නම් දැනට. අදාළ වියදම් කියලා අන්න පුතේ මෙයා. එතන මේ අදාළ වියදම බැලන්ස් කරලා ඒන වටිනාකම තමයි අපි ආදායම් ප්‍රකාශයට ගේන්නේ. වියදම. අන්න අනිත් එක්කෙනා කවුද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි කියනවා ඉතින් උද්ෘතය. මෙයා කොටසක් උද්ෘතය. අන්න එයා දාන පුතේ ජංගම වගකීම් වල උපචිත වියදම් කියලා. ඔන්න මම මේ කතා කරේ
එක ගැලපිල්ලක් අරගෙන ඒ ගැලපිල්ලේ දිත්ත සටහන ඊට පස්සේ ඒ ගැලපිල්ලේ දිත්ත සටහන අනුව කොහොමද ගිණුම් වල වාර්තා කරන්නේ? ගිණුම් වල වාර්තා කරලා ඊට පස්සේ තොරතුරු කොහොමද අපේ ආදායම් ප්‍රකාශයටයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයටයි වාර්තා කරන්නේ? ඉතින් ඔයා දැනගන්න තුන එච්චරයි නේද? විභාගෙදී අපිට ලකුණු ගන්න අපි ගැලපිල්ල දැනගන්න ඕන. ගැලපිල්ලේ දිත්ත සටහන දැනගන්න ඕන. දිත්ත සටහන කොහොමද ගිණුම් වල වාර්තා කරන්නේ? ඒ ගිණුම් වල වාර්තා වෙන තොරතුරු කොහොමද අපේ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තා කරන්නේ? ඔන්න ඔය කියන කරුණු කාරණා තමයි පුතේ අපි දැනගන්න තියෙන්නේ. ඕක දැනගන්නව නම් මහා ගේමක් නෙමෙයි අපි ලකුණු ලබා ගන්න නේද? දැන් අපි පේපර් එකේ ලකුණු 100න් 100 බලාපොරොත්තු වෙනවා. ඉතින් 100න් 100 ගන්න ලකුණු 75න් එහා ගන්න නේද? අපිට මොකක්ද අවශ්‍ය? හරියට පුතේ නිශ්චිත දැනුම අවශ්‍ය වෙනවා. අන්න පුතේ. නම් ගැළපිල්ලක් නිශ්චිතව දැනගන්නේ කොහොමද? මෙන්න දිත්ත සටහන දැනගන්න ඕන ඔයා. දිත්ත සටහන කොහොමද ගිණුම් වල වාර්තා කරන්නේ? ගිණුම් වල වාර්තා වෙච්ච තොරතුරු කොහොමද? අන්න තුලනය කරලා ආදායම් ප්‍රකාශයටයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් අපි වාර්තා කරන්නේ. හරි නේද? ඉතින් ඔයාට ඔන්න ඔය ගැන තමයි පුතේ ප්‍රධාන වශයෙන් අවබෝධය තියෙන්න ඕන. ඉතින් පුතේ දැන් මේ කතා කරේම මූලික කරුණු ටික. ඉතින් තවත් හොඳට තේරෙනවා ඔයාට අභ්‍යාසයක් නේද? උදාහරණයක් අසුරින් පැහැදිලි කරා නම් අපි ගානකින් සාකච්ඡා කරමු පුතේ කොහොමද මේ උපචිත වියදම් කියන ගැළපිල්ල ගිණුම් වල දාලා ගිණුම් ටික බැලන්ස් කරලා අපි ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි කොහොමද අපි හදාගෙන යන්නේ කියලා. ඉතින් ඔයාලට මට ගැළපිල්ලකින් කියලා දෙන්න පුළුවන් මේ වැඩේ හොඳට හරිද? ඒක අභ්‍යාසයක් අරගෙන හොඳට මේ අභ්‍යාසයත් එක්ක ගියාම පුතේ ඔයාලට තවත් හොඳට වැඩේ තේරෙනවා. හරි. අපි යනවා පුතේ එහෙනම් පළවෙනි අභ්‍යාසයට. දැන් බලන්න පළවෙනි අභ්‍යාසයේ නිබන්ධනයේ තියෙන දරුවෝ. ඒවා මාත් එක්ක නිබන්ධනයේ යන්න මම විතරම කියන දෙයක් තමයි අපි නිබන්ධනයේ තියෙන උදාහරණය හෝ අභ්‍යාසය හොඳට කියවන්න ඕන. ඇයි? ඒක කියවුවම තමයි මට ගන්න තේරෙන්නේ, ගන්න දැනෙන්නේ නේද? දැන් සර් කෙනෙක් හදලා හරියන්නේ නැහැ. ඔයා නිබන්ධනයේ බලාගෙන පුතේ ගන්න කියන මොකක්ද ගන්න බලන්න. සිල්වා විසින් පවත්වාගෙන යන ව්‍යාපාරයේ මාසික ගෙවල් කුලිය රුපියල් 8000කි 2019 දෙසැම්බර් 31 අවසන් වසර තුලදී ගෙවා ඇත්තේ මාස 9ක් සඳහා කුලී පමණි. ගැළපීම් කිරීම සඳහා අවශ්‍ය ජර්නල් සටහන් සහ ලෙජර් ගිණුම් දක්වන්න කියනවා. අන්න උදේ මේ ගාන සිල්වාගේ ව්‍යාපාරය. මොකක්ද වියදම? මාසික ගෙවල් කුලිය මාසිකට 8000යි. එතකොට මාස 9ක කුලිය ගෙවලා තියෙනවා. එහෙනම් ගැළපිල්ල අපිට කරන්න කියනවා. ඉතින් ගැළපිල්ල කරන්න ඒවට තේරෙනවා මේක වියදමක්. මාස 9යි ගෙවලා තියෙන්නේ. තව මාස 3ක් ගෙවන්න තියෙනවා. අන්න එහෙනම් ගෙවන්න තියෙන එක තමයි මොකක්ද වෙන්නේ? ගැළපිල්ල වෙන්නේ. හරි පුතේ. අපි බලමු කොහොමද ඔන්න ඔය කියන කරුණු කාරණා ටික මේ දිත්ත සටහන දාලා අපි ගිණුම් ඇතුළු මේක ගලපගෙන යන්නේ කියලා. හරි පුතේ. එතකොට දැන් මෙහෙම ගන්නම්කෝ. එතකොට උදාහරණ උතර අභ්‍යාසාංක 1 ප්‍රශ්නාංක 1. ඉතින් මෙයා කියනවා මාසික ගෙවල් කුලිය රුපියල් 8000යි. දැන් මම මේක පොඩ්ඩක් බෝඩ් එකට ගන්න දෙනවා. හරි පුතේ. එහෙනම් අපි පටන් ගන්නවා අභ්‍යාසාංක 1. ඒතර අභ්‍යාසාංක 1 මොකක්ද කියන්නේ? සිල්වා විසින් මාසික ගෙවල් කුලිය රුපියල් 8000ක් ගෙවන්න ඕන. මාස 9ක කුලිය විතරක් දැනට ගෙවලා තියෙනවා ජර්නල් සටහන. ඉතින් ගාන හදනකොට මගේ පුතාලා මුලින්ම ගිණුම් කාල සීමාව තේරුම් ගන්න ඕන. මොකක්ද ගිණුම් කාල සීමාව? 2019 1/1 ඉඳන් 2019 12/31 වෙනකන් තමයි අපේ ගිණුම් කාල සීමාව යන්නේ. හරි? සිල්වා දැනට මාස 9ක
ගෙවල් කුලිය ගෙවා ඇත. මාස 9ක කුලිය ගෙවලා තියෙනවා. එහෙනම් මෙන්න මේ මාස 9 පුතේ ගෙවල් කුලිය ගෙවලා. එතකොට මේ ඉතිරි මාස 3 ගෙවල් කුලිය උපචිත වේ. ඇයි මේක උපචිත කියන්නේ? ගෙවන්න තියෙනවා. එහෙනම් මාස 9ක් ගෙවලා තියෙනවා. මාස 3ක් එයාට ගෙවන්න තියෙනවා ගෙවල් කුලිය. එතකොට මේක තමයි ගැළපිල්ල. දැන් ඔයා මුලින්ම තේරුම් ගන්න මොකක්ද ගැළපිල්ල කියන්නේ? ගැළපිල්ල කියන්නේ මේක පුතේ. ගෙවන්න තියෙන එක. ඇයි මේක දැන් තමයි ගෙවලා ඉවරයිනේ. ගෙවලා ඉවර නම් අයි කතන්දරයක් නෑ ගැන. ගලපලා ඉවරයි. මෙයා තමයි ගැළපෙන්නේ. මම මෙහෙම ගන්නම්කෝ. දැන් මෙන්න. මුදලින් ගෙවූ ගෙවල් කුලිය. දැන් සිල්වා ව්‍යාපාරය රුපියල් 8000 ගානේ මාස 9කට ගෙවල් කුලිය ගෙවලා තියෙනවා. ඒතකොට ගෙවල් කුලිය ගෙවනකොට විත්ත සටහන මොකක්ද? අන්න ගෙවල් කුලී ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. ඒතකොට 8000 ගානේ මාස 9කට රුපියල් 72000ක් ඔයා ගෙවලා තියෙනවා. ඉතින් විත්ත සටහන මොකක්ද? ගෙවල් කුලී හර 72000යි මුදල් පාලන බැර 72000යි නේද? ගෙවල් කුලී ගිණුම හර 72000යි මුදල් පාලන ගිණුම බැර 72000යි. මේ තියෙන ඔයා ගෙවපු එක. ඊළඟ අංක දෙකේ කියනවා ගෙවීමට ඇති ගෙවල් කුලිය. අන්න සිල්වා ව්‍යාපාරයේ විසින් තව මාස 3ක ගෙවල් කුලිය පුතේ ගෙවන්න තියෙනවා. ඉතින් මාස 3ක ගෙවල් කුලිය ගෙවන්න තියෙනවා නම් මේකේ දිත්ත සටහන මොකක්ද? මොකක්ද? ගෙවල් කුලී ගිණුම හර බැර වෙන්නේ කාටද? උපචිත ගෙවල් කුලී ගිණුම බැර. එහෙනම් අපි ලියනවා මෙන්න. ගෙවල් කුලී හර 8 ඒවා 3ක් 24000යි උපචිත ගෙවල් කුලී බැර 24000යි. ගෙවල් කුලී ගිණුම හර 24000යි උපචිත ගෙවල් කුලී ගිණුම බැර කීයද? 24000යි. ඔන්න අපි දිස්සන මේක තමයි ගැළපෙන්නේ. මම මේක ලිව්වේ දැන් තමත් ඔය ගාන ගෙවලා තියෙන මේ ගාන වඩා හොඳට ඔයාලට පැහැදිලි කරන්න ඕන නම් ඔයාට මේ ගැන පොඩි අවබෝධයක් දෙන්න ඕන. ඒකයි නැත්තම් මේක තමයි ගැළපෙන්නේ. හරි. ඔන්න පුතේ අපි දැන් ඉස්සරහට ලියාගත්තා. දැන් ඊට පස්සේ අහනවා මේක පෙන්වන්න කියලා ලෙචර ගිණුම් වල. ඒතර අපි T ගිණුම් දෙකක් රූල් කරනවා. මෙන්න මගේ T ගිණුම් දෙක. මොකක්ද? ගෙවල් කුලී ගිණුම. අනිත් එක්කෙනා උපචිත ගෙවල් කුලී ගිණුම නේද? මෙන්න ගෙවල් කුලී ගිණුම මෙන්න උපචිත ගෙවල් කුලී ගිණුම. එතකොට මේකේ පළවෙනි සටහන තමයි ඔයා දැනට 72000ක් ගෙවලා පුතේ. ඒතර 72000ක් ගෙවනකොට ඩබල් එන්ට්‍රි මොකක්ද? ගෙවල් කුලී ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. ඉතින් මම ගෙවල් කුලී ගිණුමට හර කරනවා මුදල් පාලන කියලා කීයක්ද? 72000. මම රුපියල් 72000ක් පුතේ දැනට ගෙවලා තියෙනවා. හරිද? 72000ක් ගෙවලා තියෙනවා. එතන මුදල් පාලන ගිණුමේ ඕක බැර වෙන්න ඕන. ඉතින් මම ඒක මෙතන අඳින්න ගියේ නැහැ. හරි. 72000ක් ගෙවලා. ඊළඟට මෙන්න තියෙනවා ගැළපිල්ල. මොකක්ද ගැළපිල්ල? ඔයා 24000ක් තව මුදලින් ගෙවන්න ඕන. ඩබල් එන්ට්‍රි මොකක්ද? ගෙවල් කුලී ගිණුම හර උපචිත ගෙවල් කුලී ගිණුම බැර. අන්න ගෙවල් කුලී ගිණුම හර වෙනවා 24000යි මොකක් කියලාද? උපචිත ගෙවල් කුලිය
උපචිත ගෙවල් කුලිය බැර කරනවා. ගෙවල් කුලිය කියලා 24000. එහෙනම් ගෙවල් කුලිය ගිණුම හර උපචිත ගෙවල් කුලිය ගිණුම බැර. ඉතින් මගේ දරුවන්ට මම දෙයක් කිව්වා. මොකක්ද? මේ උපචිත ගෙවල් කුලිය සටහන් කරනකොට පුතේ අපේ ගෙවන්න තියෙන ගෙවල් කුලිය මොකද වෙන්නේ? තවත් වැඩි වෙනවා. නේද? මේ 72000ක් ගෙව්වා. තව 24000ක් ගෙවන්න තියෙනවා. ඒතකොට දැන් ඔක්කොම ගෙවල් කුලිය වියදම කීයක් එනවද? අන්න. එහෙනම් ගෙවල් කුලිය ගිණුම බැලන්ස් කරාම මට එනවා 96000ක්. ඉතින් 96000ක් එනවා නම් ගෙවල් කුලිය මේක තමයි වසරට අදාළ ගෙවල් කුලිය වියදම. අන්න වසරට අදාළ ගෙවල් කුලිය වියදම අපි බැලන්ස් කරලා ගෙනියනවා ලාභ ගිණුමට 96000ක්. මේ කියන්නේ මෙන්න මේ යනවා ලාභ ගිණුමට 96000. ඊට පස්සේ ගෙවන්න තියෙන ගාන මට මොකක්ද? වගකීමක්. මෙන්න මේ වගකීම 24000 අපි ගෙනියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ශේෂය පගේ ශේෂය ඊගේ කියලා. හරි නේද? මෙන්න ගිණුමේ වාර්තා කරන විදිය පුතේ. ඉතින් මම හරි මොකක්ද? ඕනම ගැළපිල්ලක දික්ක සටහන් දැන ගන්න ඕන. ගෙවල් කුලිය ගිණුම හර උපචිත ගෙවල් කුලිය ගිණුම බැර. ඒක කොහොමද ගිණුම් වල වාර්තා කරන්නේ? මෙන්න ගෙවල් කුලිය ගිණුම හර උපචිත ගෙවල් කුලිය ගිණුම බැර. ඉතින් ගෙවල් කුලිය මොකද වෙන්නේ? තවත් වැඩි වුණා. 72000 ගෙව්වා. තව 24000 ගෙවන්න තියෙනවා. ඔක්කොම 96000යි. 96000 විචපුතේ කොටද? ලාභ ගිණුමට. නේද? ඊට පස්සේ උපචිත ගෙවල් කුලිය පුතේ අන්න බැලන්ස් කරා. මෙයා දාන කොටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. ළමයි මෙන්න මම රූල් කරනවා මගේ ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය. ඉතින් මම මේකට කියනවා උද්ෘතය කොටසක් නේද? උද්ෘතය. මෙයාව දානවා පරිපාලන වියදම් යටතට. ගෙවල් කුලිය කීයද? 96000යි. මෙන්න මේ බැලන්ස් කරලා උත්තරේ තමයි මෙතනට ගේන්නේ. පරිපාලන වියදම් වලට දානවා කීයද? 96000ක් කියන. මගේ වසරේ වියදම. එහෙනම් ගෙවල් කුලිය වියදම කීයද? 96000යි. එතකොට ගෙවන්න තියෙන ගාණයි ගෙවපු එකයි දෙකම එකතු කරාට පස්සේ අන්න ඊට පස්සේ මම යනවා කාගාවටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතය. මෙයා දානවා ජංගම වගකීම් වලට මොකක් කියලාද? උපචිත ගෙවල් කුලිය 24000යි. ඔන්න බලන්න. ඒතර ඒ කියන්නේ මෙයා. ඔන්න යන විදිය. එහෙනම් දැන් අපි ගිණුම් කරන ගැළපෙල්ලක් කරනොදේ මුලින්ම කාල පරිච්ඡේදය හරියට තේරුම් ගන්න ඕන. ගිණුම් කරන කාල පරිච්ඡේදය නේද? මොකක්ද? 2019 1 ඉඳන් 2019 12 තමයි අභ්‍යාසාංක 1ට අදාළ කාල පරිච්ඡේදය. මාස 9ක් ගෙවලා. එහෙනම් තව මාස 3ක් ගෙවන්න තියෙනවා. ඉතින් ඔයා දන්නවා අවුරුද්දට දාලා කාල සීමාව කීයද? මාස 12ක්. අපි අවුරුද්දක් කියන්නේ මාස 12ක් නේද? එහෙනම් මාස 9ක් ගෙවා ඇත. මාස 3ක් ගෙවල් කුලිය උපචිත වේ. මේක තමයි ගැළපිල්ල. හරිද? මේක තමයි ගැළපිල්ල පුතේ. මෙයා අපි ගෙවන්න තියෙන ගාන. ඉතින් මං ඉස්සරහන් ලිව්වා මුද්දලින් කියනකොට ගෙවල් කුලියේ ගිණුම හර මුදල් පාලන ගිණුම බැල. මේ අයි පාරක් පොඩි මතක් කිරීමක් කරන්න. හේතුව මේක කියන්න තමයි ඔයාගෙන්කට වදිනවා. දන්නවනේ ඒක නේද? ගැළපිල්ල කියන්න තමයි පුතේ කටපාඩම් වෙන්නේ. නේ ගැළපිල්ලකට තේරෙන්නේ. ඊට පස්සේ ගෙවීමට ඇති ගෙවල් කුලිය. අන්න ගෙවල් කුලිය ගිණුම හර උපචිත ගෙවල් කුලිය ගිණුම බැර. ඊට පස්සේ මම ගියා ගිණුමට. ඔයා දැනටමත් 72000ක් පුතේ මුදලින් ගෙවලා. ඉතින් 72000 ගෙවුවනම් අන්න ගෙවල් කුලිය ගිණුමට හර කරා මං මුදල් කියලා කීයද? ගෙවපු ගාන කීයද? 72000යි. 72000ක් ගෙවලා.
ගෙවන්න තියෙනවා තව කීයක්ද? 24000ක් ගෙවන්න තියෙනවා. මෙන්න මේ ගෙවන්න තියෙන 24000 තමයි පුතේ ගෙවල් කුලී ගිණුම හර උපචිත ගෙවල් කුලී ගිණුම දර. අන්න ඊට පස්සේ මම යනවා ගිණුම් තුලනය කරන්න. ගෙවල් කුලී කියන්නේ වියදම් ගිණුමක්. ඉතින් ඔයා දන්නවා වියදම් ගිණුමක් පුතේ කාල පරිච්ඡේදයේ අවසානයේ පියවා ගෙනියනවා කොහෙද? ලාභ ගිණුමට මෙන්න 96 දැම්මා මගේ ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් යටතට. උපචිත ගෙවල් කුලිය දැම්මා කොහෙද? තුලනය කරලා මූල්‍ය தත්ත ප්‍රකාශනය. හරි පුතේ. අපි යමු එහෙනම් ප්‍රශ්නාංක 2ට. බලන්න ප්‍රශ්නාංක 2 නිබන්ධනයේ ලසන්ත ස්ටෝස් 2020 3.30 වෙනි පිළියෙල කළ ශේෂ් පිරික්සුමෙන් පහත් සඳහන් අයිටම කීපයක් උපුටාගෙන ඇත. ඒතර ඔයාට ශේෂ් පිරික්සුමේ අයිටම ටික දීලා තියෙනවා. මොනවාද? සේවක වැටුප් 550000යි, ගෙවල් කුලිය 75000යි, දුරකථන ගාස්තු 34000යි, පිරිවැටුම් බදු 275000යි. ඒක දන්නවා ශේෂ පිරික්සුමේ තියෙන්නේ දැනට මුදලින් ගෙවපු වියදම් ටික. ඒතකොට මගේ පුතේ සේවක වැටුප 550000ක් ගෙවලා, ගෙවල් කුලිය 75000ක් ගෙවලා, දුරකථන ගාස්තු 34000ක් ගෙවලා, පිරිවැටුම් බදු 275000ක් අපි ගෙවලා තියෙනවා. හරිද? හරි. ඔය තියෙන්නේ ගෙවපු ඒවා. බලන්න අනිකුත් තොරතුරු. පළවෙනි ගැලපිල්ල කියනවා සේවකයන්ගේ 2020 මාර්තු වැටුප 50000ක් ගෙවා නොමැති අතර වගකීමද ගිණුම්ගත කර නොමැත. අන්න ගැලපිල්ල කියනකොට ඔයාලට තේරෙනවා මාර්තු මාසේ වැටුප ගෙවලා නැහැ. එහෙනම් ඒ 50000 අපි ගෙවන්න ඕනයි කියලා. ඒතර කියනකොටම ඔයාලට තේරෙනවා පුතේ මේක උපචිත වියදමක් කියලා. ඊළඟට ගෙවල් කුලිය ගෙවා ඇත්තේ මාස 10ක් සඳහා පමණි. ඉතින් අවුරුද්දට මාස 12යිනේ නේද? මාස 12න් 10ක් නම් ගෙව්වේ ඔයා තව මාස 2ක් ගෙවිය යුතුයි. අංක 3 කියනවා ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසයන් සඳහා ගෙවල් කුලිය ගෙවිය යුතු දුරකථන ගාස්තු බිල් වල වටිනාකම 16000යි නම් ජනවාරි මාස දුරකථන, පෙබරවාරි මාස දුරකථන, මාර්තු මාස දුරකථන කියන බිල්ම තුන අපි තාම ගෙවලා නැහැ. ඒ තුනත් ගෙවන්න ඕන. ව්‍යාපාරයේ විකුණුම් මත 5% පිරිවැටුම් බද්දක් ගෙවිය යුතුයි. 2020 3.31 අවසන් වර්ෂයේ විකුණුම් ලක්ෂ 60යි කියන ලක්ෂ 60ට අපි බලන්න ඕන 100ට 5ක් කීයද? ඒකත් එක්ක ඔයා ගෙවපු ගාන සංසන්දනය කරලා බලන්න ඕන. දැන් අපි මොනවද ඉල්ලන්නේ මේ ගානේ? බලන්න ගාන ඉල්ලනවා ලෙචර ගිණුම්, ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, අවශ්‍ය ජර්නල් සටහන් ටික පුතේ. හරි නේද? හරි. එහෙනම් පුතේ අපි ලෙජර් ගිණුම් ටිකයි, ආදායම් ප්‍රකාශයයි, මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි, ජර්නල් සටහන් ටිකයි තමයි මේ ගානට අවශ්‍ය වෙන්නේ. හරි. මම යන්නම් මුලින්ම ලෙජර් ගිණුම් වලට. එතකොට ලෙජර් ගිණුම් කීයක් අවශ්‍ය වෙයිද? ඉතින් ඔයා දන්නවා සේවක වැටුප් වලට එක ගිණුමක් ඕන. ඒ වගේම මාර්තු මාසේ සේවක වැටුප ගෙවලා නැහැනේ. එහෙනම් ගෙවිය යුතුයි. අන්න ගෙවන්න තියෙන නිසා ඔයාට උන උපචිත සේවක වැටුප් ගිණුමකුත්. එහෙනම් මෙන්න මම රූල් කරනවා පළවෙනි ගිණුම සේවක වැටුප් ගිණුම නේද? මේ ගිණුමත් එක්ක මට ඕන මොකක්ද? උපචිත සේවක වැටුප් ගිණුම. හරිද? සේවක වැටුප් ගිණුමයි උපචිත සේවක වැටුප් ගිණුමයි. ඊට පස්සේ ඊළඟ ගිණුම අවශ්‍යයි ගෙවල් කුලී ගිණුම. අනිත් එක්කෙනා උපචිත ගෙවල් කුලී ගිණුම නේද? ගෙවල් කුලී ගිණුමයි උපචිත ගෙවල් කුලී ගිණුමයි. ඊට පස්සේ දුරකථන ගාස්තු මෙන්න දුරකථන ගිණුම. උතර මෙයත් එක්ක අවශ්‍යයි උපචිත දුරකථන ගිණුම. උපචිත දුරකථන ගිණුම. ඊට පස්සේ ඕන මට
පිරිවැටුම් බදු ගිණුම අන්නයත් එක්ක ඕන මට උපචිත පිරිවැටුම් බදු ගිණුම මෙන්න පුතේ ගිණුම් හතරෙන් ආයි මොකක්ද හරි පුතේ අපි යමු ප්‍රශ්නාංක දෙකට ප්‍රශ්නාංක දෙකේ කියනවා බලන්න ලසන්ත ස්ටෝස් 2020 3 දින පිළියෙල කර ශේෂ පිරික්සුමේ පාසන අයිටම් කීපයක් උපුටාගෙන එතවන්න ඔයාට ශේෂ පිරික්සුමේ අයිටම් ටික දීලා තියෙන මොනවාද සේවක වැටුප් 550000යි ගෙවල් කුලිය 75000යි දුරකථන ගාස්තු 34000යි පිරිවැටුම් බදු 275000යි ඔය ශේෂ පිරික්සුමේ වියදමක් විදියට තියෙන්නේ දැනට මෙම වසර තුල මුදලින් ගෙවා ඇති සේවක වැටුප ගෙවල් කුලිය දුරකථන ගාස්තු පිරිවැටුම් බදු එනවා දන්නවා පුතේ ශේෂ පිරික්සුමේ තියෙන්නේ අපි දැනට මුදලින් ගෙවපු වියදම් සේ අතිරේක තොරතුරු වල කියන ඔයාට සේවකයින්ගේ 2020 මාර්තු වැටුප 50000ක් ගෙවා නොමැති අතර වගකීමද ගිණුම්ගත කර නොමැති එන මාර්තු මාසේ වැටුප ගෙවලා නැහැ ඒක ගෙවන්න ඕන නේද ඉතින් අද බහුතරයක් ව්‍යාපාර පුතේ තමන්ගේ සේවකයන්ට මාර්තු මාසේ අප්‍රේල් මාසේ තාම වැටුප ගෙවලා නැහැ. ඉතින් ඒක ගෙවන්න බෑනේ. මොකක්ද ඒක ඒගොල්ලන්ට? අන්න වග කීමක් වෙනවා. ඒ ගෙවල් කුලිය ගෙවා ඇත්තේ මාස 10ක් සඳහා පමණයි. ඉතින් පුතේ අවුරුද්දට මාස 12යි. 12න් මාස 10ක් නම් ගෙව්වේ. තව මාස දෙකක් ගෙවන්න තියෙනවා. අන්න අපි කියනවා මොකක්ද? ගෙවිය යුතු ගෙවල් කුලිය කියලා. අංක 3 ජනවාරි පෙබරවාරි මාර්තු මාසේ දුරකථන බිල් රුපියල් 16000 තවම ගෙවලා නැහැ. අන්න ගෙවන්න තියෙන පුතේ නේද? ඉතින් අපිත් එහෙමනේ. දැන් මාර්තු මාසේ ඊට පස්සේ අප්‍රේල් මාසේ මැයි මාසේ තාම දුරකථන බිල් නේ පුතේ ගෙවලා නැහැ බහුතරයක් මිනිස්සු. අන්න එහෙනම් ගෙවන්න තියෙනවා. මොකක්ද ඒක? වග කීමක්. කියන හතරවෙනි එකේ පිරිවැටුම් බද්ද 100%ක් ගෙවිය යුතුයි වර්ෂයේ විකුණුම් ලක්ෂ 60ක් කියන. එහෙනම් ඔය ලක්ෂ 60ට 100%ක් බලලා පුතේ මේ බද්ද පිරිවැටුම් බද්දක් විදියට ගෙවන්න ඕන. ඉතින් ගෙවන්න තියෙන එක ඔයාට මොකක්ද? අන්න වගකීමක් වෙනවා. අපි මොනවද ඉල්ලන්නේ? ලෙජර් ගිණුම් පිළියෙල කරන්න, ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි දක්වන්න, ඉහත තොරතුරු සටහන් කිරීමට ජර්නල් සටහන් දක්වන්න. එහෙනම් පුතේ අපි පිළියෙල කරන්න ඕන ලෙජර් ගිණුම්. එතකොට අපිට ලෙජර් ගිණුම් කීයක් අවශ්‍යද? මෙන්න පළවෙනි එක වැටුප් ගිණුම. නේද? වැටුප දැනට 550000ක් ගෙවලා තියෙයි. ඉතින් ඔයා දන්නවා වැටුප ගෙවනකොට වැටුප් ගිණුම හර මුදල් ගිණුම වැර නේද? එහෙනම් මෙන්න ඔයා දැනට 550000ක් ගෙවලා තියෙන්නේ. මම ලේසියට මේක දහස් වලින් හදන්නම්. හරිද? ඒක දහස් වෙනවා ලේසි පුතේ වැඩි. හරි 550000ක් ඔයා ගෙවලා තියෙනවා. මේකත් එක්කම තව ගිණුමක් අවශ්‍ය වෙනවා. මම ඒකට කියනවා උපචිත වැටුප් ගිණුම. දැන් කෙනෙක් අහන්න පුළුවන් මොකටද මේ ගිණුම අවශ්‍ය වෙන්නේ? අන්න මාර්තු මාසේ වැටුප ගෙවලා නැහැ. ඒක ගෙවන්න ඕන. අන්න මට අවශ්‍යයි මොකක්ද? උපචිත වැටුප් ගිණුමක්. හරිද? ඊළඟට මොකක්ද මට අවශ්‍ය ගිණුම? ඔයා පුතේ ගෙවල් කුලිය 75000ක් ගෙවලා තියෙනවා. ඉතින් ගෙවල් කුලිය 75000ක් ගෙවුවා නම් ඒක සටහන් කරන්න මට අවශ්‍යයි ගෙවල් කුලිය ගිණුමක්. එතකොට ගෙවල් කුලිය 75000ක් ගෙවනවා. මොකක්ද ඒකේ දිත්ත සටහන? අන්න ගෙවල් කුලිය ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් ගෙවල් කුලිය ගිණුමට අපි හර කරනවා මුදල් කියලා 75යි නේද? අපි දහස් වෙනි ගාන හදන්නේ 75යි. ඊට පස්සේ මේකත් එක්ක මට අවශ්‍යයි තව ගිණුමක්. මොකක්ද? උපචිත ගෙවල් කුලිය ගිණුමක්. ඇයි මේ උපචිත ගෙවල් කුලිය ගිණුමක් අවශ්‍ය වෙන්නේ? මෙයා කියනවා මාස 10ක විතරයි ගෙවල් කුලිය ගෙව්වේ. තව මාස 2ක ගෙවල් කුලිය ගෙවන්න තියෙනවා. මෙන්න එහෙනම් උපචිත ගෙවල් කුලිය ගිණුම. හරිද? මම අර පැහැදිලි කරගෙන යන්නේ මට අවශ්‍ය ගිණුම් මොනවාද? දැනට කොච්චරක් ඒ ගිණුම් වලින් අපි ගෙවලා තියෙනවද කියලා. හරිද? ඊළඟට මට අවශ්‍යයි දුරකථන ගිණුම. මෙන්න දුරකථන ගිණුම. ඉතින් දුරකථන ගිණුමෙන් අපි කීයක් ගෙවලා තියෙනවද? අපි දැනට 34000ක් ගෙවලා තියෙනවා.
එතකොට 34000 ගෙවලා තියෙනවා නම් ඉස්සරහන මොකක්ද? දුරකථන ගිණුමට හර කරනවා මෙන්න මුදල් කියලා. ඔයා දැනට 34000ක් ගෙවලා තියෙනවා. එහෙනම් දුරකථන ගිණුම හර 34000යි, මුදල් ගිණුම බැර 34000යි. ඊළඟ අවශ්‍ය තව ගිණුමක් මොකක්ද? අන්න ඊළඟට අවශ්‍යයි උපචිත දුරකථන ගිණුමක්. එයි ඔයා ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ, මාර්තු මාසේ දුරකථන බිල් තාම ගෙවලා නැහැ. අන්න අපිට අවශ්‍යයි උපචිත දුරකථන ගිණුමක් නේද? උපචිත දුරකථන ගිණුමක් අවශ්‍යයි. අන්තිමින් කෙනා පිරිවැටුම් බදු. මට අවශ්‍ය දෙය පිරිවැටුම් බදු ගිණුමක්. ඔයා පිරිවැටුම් බද්දෙන් දැනට පුතේ 275000ක් ගෙවලා දිනව දරුවෝ. එහෙනම් ඔයා 275000ක් ගෙවුවනම් පිරිවැටුම් බදු ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් මෙයාට හර කරනවා 275ක් මොනා කියලාද? මුදල් කියලා. හරි නේද? හරි. ඔන්න එහෙනම් අපි දාගත්තා දැනට ගෙවපු පිරිවැටුම් බද්ද. ඊට පස්සේ ඔයාට අවශ්‍යයි උපචිත පිරිවැටුම් බදු ගිණුමකු නේද? මෙන්න අපිට අවශ්‍ය ගිණුම් ටික පුතේ එහෙනම්. පැහැදිලි වැඩි? හරි. ඊට පස්සේ තමයි අපි ගැළපිල්ල වාර්තා කරන්න යන්නේ. ඒතර පළවෙනි ගැළපිල්ල මොකක්ද? ගාන කියනවා සේවකයින්ගේ මාර්තු මාස වැටුප 50000 ගෙවා නොමැති අතර වගකීමද ගිණුම්ගත කරලා නැහැ. එහෙනම් උපචිත වැටුප දීත සටහන මොකක්ද? අපි කියනවා වැටුප් හර 50යි උපචිත වැටුප් බැර 50යි. අන්න වැටුප් ගිණුම හර 50යි උපචිත වැටුප් ගිණුම බැර 50යි. ඉතින් වැටුප් ගිණුම හර කරනවා 50යි උපචිත වැටුප් කියලා, උපචිත වැටුප් බැර කරනවා 50යි. මොකක් කියලාද? වැටුප් කියලා නේද? වැටුප් ගිණුම හර උපචිත වැටුප් ගිණුම බැර. ඔන්න පළවෙනි ගැළපිල්ල මම වාර්තා කරා. ඊළඟ පුතේ දෙවෙනි ගැළපිල්ලට මොකක්ද කියන්නේ? ගෙවල් කුලිය ගෙවා ඇත්තේ මාස 10ක් සඳහා පමණි. ඔයා 75000ක් දැනට ගෙවලා තියෙනවා. ගෙවල් කුලිය 75000ක් ගෙවලා. මේ 75000 ගෙවිය පුතේ කොච්චර කාලයකටද? ඔයා මාස 10කට තමයි ගෙවලා තියෙන්නේ. ඉතින් දරුවෝ 7.5ක් තමයි නැත්නම් 7500ක් තමයි ඔයාට මාසෙකට ගෙවල් කුලිය. ඒවා දන්නවා? අවුරුද්දට මාස 12යි. 12න් ඔයා 10ක් නම් ගෙවලා තියෙන්නේ. තව මාස දෙකකට ඔයා ගෙවන්න ඕන. අන්න එහෙනම් 7.5 වගේ දෙකක් ඔයා කීයක් ගෙවන්න ඕනද? 15ක් ගෙවන්න ඕන. මේ තියෙන්නේ උපචිත ගෙවල් කුලිය. එක මාසයකට 7500 ගානේ. ඔයා මාස දෙකකට ගෙවන්න ඕන නම් ඔයා 15000ක් ගෙවන්න ඕන. ඉස්සරහන මොකක්ද මේක? අන්න ගෙවල් කුලී ගිණුම හර 15යි උපචිත ගෙවල් කුලී බැර 15යි නේද? එහෙනම් අපි ගෙවල් කුලී ගිණුමට හර කරනවා 15 උපචිත ගෙවල් කුලිය, උපචිත ගෙවල් කුලිය බැර කරනවා ගෙවල් කුලිය කියලා 15. හරි නේද? අන්න උපචිත ගෙවල් කුලියක් වාර්තා කරනවා. ඉතින් මම මේ අදාළ ගිණුම පල්ලෙහායිම දීප්ත සටහනක් ලියනවා. ඒකම ඊට දාල පෙර වැඩි හදාගෙන යන පුතේ ඔයාලට වඩා පැහැදිලි හා නිවැරදි වෙන්නේ. හරි. එනවා දුරකථන වලට. බලන්න ගැළපිලි අංක 3. 2020 ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසයන් සඳහා ගෙවිය යුතු දුරකථන ගාස්තු බිල් වල වටිනාකම 16000යි. ඉතින් මුතේ අපි 16000ක් දුරකථන බිල් ගෙවන්න ඕන නේද? මොකද්ද ළමයි ඉස්සරහන? දුරකථන ගිණුම හර උපචිත දුරකථන ගිණුම බැර. අන්න දුරකථන හර 16යි උපචිත දුරකථන බැර 16යි නේද? දුරකථන ගිණුම හර උපචිත දුරකථන ගිණුම බැර. ඉතින් අපි මොකද කරන්නේ?
දුරකථන ගිණුමට හර කරනවා උපචිත දුරකථන බැර කරනවා දුරකථන කියලා. ඔන්න ඒකත් හරිද? හරි. හරි. එතකොට තුන්වෙනි ගැළපිල්ලත් හරි. යනවා හතරට. ව්‍යාපාරේ විකුණුම් මත සිර 5ක පිරිවැටුම් බද්දක් ගෙවිය යුතුයි. 2020 3.31 අවසන් වූ වර්ෂයේ විකුණුම් ලක්ෂ 60ක් කියනවා. එහෙනම් පුතේ ඔයා මේ ලක්ෂ 60ක් කියන විකුණුම් වලට 100ක 5ක පිරිවැටුම් බද්දක් ගෙවන්න ඕන. ඉතින් බැලුවම ඔයාට එනවා ලක්ෂ 3ක් නේද? ලක්ෂ 3ක් කියනවා. ඔයා දැනට ගෙවලා තියෙන්නේ 2,75,000යි. හරිද? මම දහස් වලින් මොන හදවන්නම්. එතකොට මෙන්න 100ට 5ක් බලනවා නේද? එතකොට නම් පුතේ 300ක්. හරිද? එන ලක්ෂ 3යි. 300 නවා දැනට ගෙවලා තියෙන්නේ කීයද? 2,75,000යි. එහෙනම් ගෙව් පිරිවැටුම් බදු 275යි. ඔයා තව කීයක් ගෙවන්න පුතේ? 25ක් ගෙවන්න තියෙනවා. අපි මේකට කියනවා ගෙවිය යුතු පිරිවැටුම් බදු 25ක් අපි ගෙවන්න තියෙනවා පුතේ. ඉතින් මේ 25 දිත්ත සටහන මොකක්ද? පිරිවැටුම් බදු ගිණුම හර උපචිත පිරිවැටුම් බදු කියලා. අන්න පිරිවැටුම් බදු ගිණුම බැර කරනවා මෙතන පිරිවැටුම් බදු. හරිද? එහෙනම් පිරිවැටුම් බදු ගිණුම හර උපචිත පිරිවැටුම් බදු ගිණුම බැරා. ඔන්න පුතේ මං ගැළපිලි 4 අපේ ලෙචර ගිණුම් වල වාර්තා කරා. ඉතින් මං ආයි එකපාරක් පැහැදිලි කරන්නම් ඔයාට. සේවක වැඩ පුතේ මාර්තු මාසේ ගෙවලා නැහැ. ඒ 50 ගෙවන්න ඕන. ඉස්සරහන මොකක්ද එනම්? වැටුප් ගිණුම හර උපචිත වැටුප් ගිණුම බැර. ඉතින් මම මොකද කරේ? අන්න වැටුප් ගිණුම හර කරලා උපචිත වැටුප් ගිණුමට බැර කරා. හරිද? ඊට පස්සේ පුතේ ගෙවල් කුලිය ගෙවලා තියෙන්නේ මාස 10කට. 75 විදුවා 10න් 7.5යි. මාස දෙකක් ගෙවන්න තියෙනවා 15යි. ගෙවල් කුලිය ගිණුම හර උපචිත ගෙවල් කුලිය ගිණුම බැර. එතන මොකද වෙන්නේ? ගෙවල් කුලිය හර කරා උපචිත ගෙවල් කුලිය බැර කරා. හරිද? තුන්වෙනි ගැළපිල්ල කියනවා දුරකථන 16ක් තව ගෙවන්න තියෙනවා. ඉතින් දුරකථන ගිණුම හර උපචිත දුරකථන ගිණුම බැර. මෙන්න දුරකථන ගිණුම හර කරා උපචිත දුරකථන ගිණුම මම බැර කරා. ලක්ෂ 60ට 100ට 5ක් මම බැලුවා කීයද? 300යි. ඒතර 300ෙන් ගෙවලා තියෙන දැන්ට 275යි. අන්න ගෙවන්න තියෙනවා කීයක්ද? 25ක් මම ගෙවිය යුතුයි. එහෙනම් ගෙවන්න තියෙන ගාන පිරිවැටුම් බදු ගිණුම හර උපචිත පිරිවැටුම් බදු ගිණුම බැර කරා. හරියද උදේ? දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ගිණුම් ටික බැලන්ස් කරලා තමයි අපිට හදන්න කියනවා ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. මම මේ දෙක ටූල් කරගෙනම ගිණුම් ටික බැලන්ස් කරන්න යන්නම්. මෙන්න ආදායම් ප්‍රකාශනය. අපි කියන මොකක්ද? උද්ෘතය. ඊට පස්සේ මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මොකක්ද මේ උද්ෘතය? කොටසක් කියන එක පුතේ. හරිද? එතකොට මට මෙතන අවශ්‍යයි ජංගම වගකීම්. ඇයි? උපචිත වැටුප්, ගෙවල් කුලිය, දුරකථන, පිරිවැටුම් බදු. ඉතින් මේ ටික දාන්න වෙන්නේ ජංගම වගකීම් වලට. ඒ නිසා මට අවශ්‍ය ජංගම වගකීම්. ඉතින් මෙතන පුතේ තියෙනවා වැටුප පරිපාලන වියදමක්, ගෙවල් කුලිය පරිපාලන වියදමක්, දුරකථන පරිපාලන වියදමක්. හැබැයි පිරිවැටුම් බදු පුතේ මොකක්ද? අන්න විදා හැරීමේ වියදම. ඒ නිසා මෙතන විදා ගන්නවා පරිපාලන වියදම්. මෙයා විදා හැරීමේ වියදම් කියලා. හරි නේද? ඔන්න දැන් ලෑස්ති මගේ ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. ඉතින් මම දැන් මොකද කරන්නේ? එකින් එක ගිණුම බැලන්ස් කර
අදාළ ප්‍රකාශනයට මාරු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි මම යනවා වැටුප් ගිණුමට. අන්න වැටුප් ගිණුම බැලන්ස් කරාම මට කීයක් එනවද පුතේ? 600ක් එනවා. ඉතින් ඔය 600 මම කොහෙටද ගෙනියන්නේ? මගේ ලාභ ගිණුමට. එහෙනම් දානවා ලාභ කියලා නේද? එහෙනම් ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් වල පෙන්නනවා මම වැටුප් කියලා කීයද? 600යි. ඇයි වැටුප් කියන්නේ මට මොකක්ද? වියදමක් නිසා. ඊට පස්සේ එනවා උපචිත වැටුප් 50යි. ඒවා දන්නවා උපචිත වැටුප මට කියන්නේ මොකක්ද පුතේ? වගකීමක් නේද? මේ තියෙන දිස්ස ගන්න හොඳේ. එහෙනම් මේ ශේෂයේ ඊගේන 50 මට වගකීමක් නිසා අන්න උපචිත වැටුප් පෙන්නනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ 50 වගකීමක් විදියට. හරි. ඔන්න වියදම් ගිණුම පියවී යන ගිණුමක් නිසා ඒක ආදායම් ප්‍රකාශයට, වගකීම් ගිණුම ශේෂයේ ඉදිරියට යන ගිණුමක් නිසා අන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වලට දැම්මා. හරි. එනවා ගෙවල් කුලිය. මෙයා 80යි. 80 දානවා කාටද? ලාභ ගිණුමට. එහෙනම් ගෙවල් කුලිය දානවා 80යි. අපේ වියදමක්. මේ කියන්නේ මේ වසරේ ගෙවල් කුලිය වියදම 80යි. උපචිත ගෙවල් කුලිය 15 මට මොකක්ද? වගකීමක්. මෙන්න මං පෙර වැඩේ සහ දික්සටහන එයා වෙන් කරා. හරි. මෙන්න මේ ආපු වගකීම අපි කියනවා උපචිත ගෙවල් කුලිය 15ක් කියලා කොටද? මූල තත්ත්ව ප්‍රකාශනයේද. එතනවා දුරකථන පුතේ 50ක් තියෙනවා. ඒ 50 කියනවා කොහෙද? ලාභ ගිණුමට 50. මොකක්ද මේක? දුරකථන වියදම 50යි. ගන්න දුරකථන 50යි. හරි. මේ තියෙන්නේ එකින් එක ගිණුම තුලනය කරන ගමන් පුතේ අදාළ ප්‍රකාශන ගෙනියනවා. ඉතින් දුරකථන කියන්නේ වියදමක්. වියදම කොහෙද? ආදායම් ප්‍රකාශනෙට. ඊට පස්සේ උපචිත දුරකථන අන්න අපි තුලනය කරාම පුතේ අපිට මොකක් දෙන්නේ? වගකීමක්. ඉතින් මේ උපචිත දුරකථන මට වගකීමක් නිසා මම කියනවා ජංගම වගකීම් වලට 16යි. හරි. හරි. ඊට පස්සේ අන්තිම ගිණුම් දෙක එනවා පිරිවැටුම් බදු. අන්න 300ක් එනවා. 300 ගෙනා පුතේ ලාභ ගිණුමට නේද? අන්න පිරිවැටුම් බද්ද පුතේ මට වියදමක් දානවා බෙදා හැරීමේ වියදම් වලට පිරිවැටුම් බදු 300යි. දාන්න පිරිවැටුම් බද්ද පුතේ කීයද? 300යි. ඊට පස්සේ මෙයා උපචිත පිරිවැටුම් බදු ශේෂය පගේ ශේෂය ඊගේ. මෙන්න මේ 25 පුතේ මට මොකක්ද? වගකීමක් වෙනවා. දානවා උපචිත පිරිවැටුම් බදු කියලා කීයද? 25යි. හරි නේද? ඔන්න පුතේ ඒකත් අවසానයි. මම මේ කොටු කරලා තියෙන්නේ දාන හදද්දී අවශ්‍ය වන පෙරවැඩවල සහ දීප්ත සටහන් ටික පුතේ. හරි නේද? මෙන්න තියෙනවා සම්පූර්ණ ගාන ප්‍රශ්නාංක දෙකක්. මම හිතනවා ඔයාලට වෙනදා වගේම තමයි කිසි වෙනසක් නැහැ. බෝඩ් එකේ මම අවශ්‍ය සියලුම ගිණුම් ටික රූල් කරා. ඒවල වෙනම පෙරවැඩ ටික තියෙනවා. දීප්ත සටහන් ටික දෙනවා පුතේ. ඒතර වෙනදටත් වඩා වැඩි පැහැදිලිව දැන් ඔයාලට තේරෙන නැති හේතුව මෙතන සියලුම දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් ගානට අවශ්‍ය වෙන. හරි නේද? හරි. එහෙනම් එතකොට ඔයාලට පේනද පුතේ? මෙතන තියෙන්නේ වසරට අදාළ වියදම් ටික. හරි. මෙයා වියදම්. මෙතන තියෙන්නේ ගෙවන්න තියෙන මගේ වගකීම් ටික. ඉතින් මෙන්න මේක තමයි අපි මොකක්ද මේ කියන්නේ? උපචිත සංකල්පය නේද? ඒතර උපචිත සංකල්පේන උපචිත වියදම් පුතේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් ගලපලා ගිණුම් ටික ආදායම් ප්‍රකාශයටයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඇතුලේ නිරූපණය කරන්න. පැහැදිලි වැඩි? හරි. මෙන්න මේ ටික මම දැම්මා නමයි.
හරි. මහ දෙයක් නෙමෙයි. ඉතින් බොහොම සරල වැඩක්. හරි. ඊට පස්සේ අංක 3 දෙයක් කියන මොකක්ද? ඉහත සඳහන් කරුණු සටහන් කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් අන්න. දැන් මම මේ පොඩියට දිස්සටහන් ටික ලියාගෙන ගියා. නේද? තිත්ත සටහන් ටික ලිව්වා පුතේ. හරි මෙතන කියනවා ජර්නල් සටහන් පෙන්වන්න. ඉතින් පුතේ ඔය ජර්නල් සටහන් ලියන්න අපි අනිවාර්යෙන් පොදු ජර්නල් එකක් ඇතුලේ. ඒතර පොදු ජර්නල් එකක් ඇතුලේ ලියන සටහන වෙනවා මේ ජර්නල් සටහන් ටික දන්නවා. අපි පුතේ පොදු ජර්නලේ වාර්තා කරන ගනුදෙනු තියෙනවා. මොනවාද? ආරම්භක සටහන්, ස්ථාරවත්කම්, ණයට ගැනුම්, ණයට විකිණීමේ සටහන්, පියවීමේ සටහන්, මේ වැරදි නිවැරදි කිරීමේ සටහන්, ගැලපුම් සටහන්. ඉතින් පුතේ අපි තනි පුද්ගල ව්‍යාපාර ගැලපුම් කියන පාඩමේදී මේ කතා කරන ගැලපුම් පුතේ මොකද කරන්නේ? පොදු ජර්නලේ වාර්තා කරනවා. හරි. ඉතින් මම මේ ටික දැන් අවසාන ශබ්දේ බෝඩ් එකේ පොඩ්ඩක් ඉඳ ගන්න යම් ප්‍රමාණයක් විතර ගිණුම්මක් කරනවා. මොකද පොදු ජර්නල් එකක් ඇඳලා ඔයාට අවශ්‍ය ජර්නල් සටහන් ටික මේකෙන් දාලා දෙන්න. හරි. හරි. අයත් වෙන රූල් කරනවා මේ ගානට පොදු ජර්නල් එක. මෙන්න පොදු ජර්නල් එක. අර බැර විස්තර මෙතන දිනේ ගන්න පොඩි. හරි. හරි. දැන් පළවෙනි එකේ කිව්වා මාර්තු මාසේ සේවක වැටුප 50000ක් ගෙවා නොමැත. ඉතින් ඔය ගැළපිල්ලනේ පුතේ. අන්න ගැළපිල්ල නම් පොදු ජර්නලේ වාර්තා කරනවා. මොකක්ද? වැටුප් ගිණුම හර උපචිත වැටුප් බැර කීයද? 50යි. අන්න වැටුප් ගිණුම හර උපචිත වැටුප් ගිණුම බැර. අය කියන්නේ වැටුප් ගිණුම හර උපචිත වැටුප් ගිණුම බැර. අපි ලියනවා සංලක්ෂය උපචිත වැටුප සටහන් කළා. අන්න උපචිත වැටුප සටහන් කළා පුතේ. හරිද? ඒතර උපචිත වැටුප සටහන් කළා. හරි නේද? හරි. ඔය එක. ඊට පස්සේ දෙවෙනි එක පුතේ මොකක්ද? ගෙවල් කුලිය ගෙවා ඇත්තේ මාස 10කටයි. තව මාස 2කට ගෙවන්න ඕන. අපි කතා කරා 15000ක් ගෙවන්න ඕන. එහෙනම් ඉන්න ගෙවල් කුලී හර උපචිත ගෙවල් කුලී බැර 15යි. සංලක්ෂය මොකක්ද? උපචිත ගෙවල් කුලිය සටහන් කළා. ඔන්න දෙවෙනි එකත් හරි. උපචිත ගෙවල් කුලිය සටහන් කරා 15යි. තුන්වෙනි එකේ ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසේ දුරකථන බිල් වල වටිනාකම සටහන් කරලා නැහැ. එහෙනම් 16යි. ගණවලින්ද මොකක්ද? දුරකථන ගිණුම හර උපචිත දුරකථන ගිණුම බැර. මෙන්න දුරකථන හර 16යි. උපචිත දුරකථන බැර 16යි. සංලක්ෂය මොකක්ද? උපචිත දුරකථන සටහන් කළා. අන්තිම එක. ගෙවිය යුතු පිරිවැටුම් බද්ද පුතේ තියෙනවා කීයක්ද? 25ක් නේද? එහෙනම් මේක ගෙවන්න ඕන. අන්න එහෙනම් පිරිවැටුම් බදු හර 25යි. උපචිත පිරිවැටුම් බදු ඊර 25යි නේද? එහෙනම් මෙයා ලියනවා උපචිත පිරිවැටුම් බදු සටහන් කළා. අන්න පුතේ පොදු ජර්නලය වහලා දාන්න. හරි. අන්න පුතේ අපි සම්පූර්ණයෙන් අභ්‍යාස දෙකක් සාකච්ඡා කරලා අවසන් කරා. සියලුම කොටස් ටික. එතකොට ලේසර් ගෙනුම් ටික, දීප්ත සටහන් ටික, ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව සහ පොදු ජර්නලය වගේ. හරිද? එතකොට දැන් මේ
ප්‍රධාන ගැළපෙල්ලක් පුතේ. ඉතින් මේ හාස්තව අභ්‍යාසයක් ඔයාට මම දීලා තියෙන නිබන්ධනේ. ඔයාට ඒක කරන්න පුළුවන් පුතේ. අවශ්‍ය තව ගැටලු හා කරුණු වට අවශ්‍ය නම් අහගන්න. තව මේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට විමසන්න පුතේ. අපි වෙන වෙලාවක පින් කරගෙන මේ කාල සීමාවෙන් පස්සේ උතරට ඒ Zoom app එක කරහා ඔයාට අවශ්‍ය තොරතුරු අවශ්‍ය ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න වෙනම කාලයක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඔයාට දීලා තියෙන link එක කරා පුතේ සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නාංක 2 සහ ප්‍රශ්නාංක 3 ඔයාලා දීලා තිනවා. ඒ ඔයාට ගැටලු තියෙන තැන් අපිත් එක්ක මාත් එක්ක සාකච්ඡා කරලා ඔයාට විසඳ ගන්න පුළුවන් පුතේ. හරි නේද? හරි. එතකොට පුතේ අද අපි කතා කරේ තනි පුද්ගල ව්‍යාපාර ගැලපුම් කියන මාතෘකාවේ එක ගැලපිල්ලක් උපචිත වියදම්. ඉතින් අභ්‍යාස දෙකක් සාකච්ඡා කරා. මම හිතනවා ඔයාගේ ඔළුවේ දැන් තියෙනවා මොකක්ද උපචිත වියදමක් කියන්නේ නේද? පොඩි සාරාංශයක් බලමු අපි. මොකක්ද උපචිත වියදමක් පුතේ? අපි ගෙවන්න තියෙන වියදමක් නේද? එතකොට මේ ගෙවන්න තියෙන වියදම ඩබල් එන්ට්‍රිය මොකක්ද? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැල. අය මතක් කරන්න. අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැල. ඒතර අදාළ වියදම් ගිණුම තුලණය කරලා ඒක ආදායම් ප්‍රකාශයට ගෙනියනවා. උපචිත වියදම් ගිණුම පුතේ තුලණය කරලා මූල තත්ත්ව ප්‍රකාශන ගෙනියනවා පුතේ. හරි නේද? හරිද? එහෙනම් ඔන්න අපි අද දවසේ මාතෘකාව අවසන් කරනවා. ඒකට තවත් දවසක මේ වගේම තව ගැළපිලි දෙකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට ගෙවූ වියදම් සහ ලැබී යුතු ආදායම් කියන මාතෘකා දෙක පුතේ. ඉතින් ඔයාට අපි මේ වැඩසටහන දිගටම සම්බන්ධ වෙනවා. ඔයා සමත්වි ආයතන දිගටම සම්බන්ධ වෙලා අර ඔයා සුපුරුදු පරිදි අපේ පන්ති වලට සහභාගී වෙන්න. ඒකට 20යි 21 ළමයි ඔයාලට කාල සීමාව දීලා තිනවා, ටයිම් ටේබල් දීලා තිනවා. ඔයාගේ අනිත් යාළුවෝ දැනුවත් කරලා දිගටම පන්ති වලට සහභාගී වෙන්න කියන්න පුතේ. ඔයාලට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. හරි පුතේ, අපි අධ්‍යාපනය කොහොමත් අපි නියැලෙන්න ඕන. හරි මම දරුවෝ. දොස්තරලා ලෙඩුන්ට බේත් කරනවා වගේ ගුරුවරු ළමයිට උගන්වනවා. ඉතින් අපේ යුතුකම තමයි දරුවට උගන්වලා අවශ්‍ය විභාසනා සූදානම් කිරීම පුතේ. ඉතින් මේක තමයි මේ තියෙන தත්ත්වෙත් එක්කලා පුතේ අපි දෙන සමීපල හොඳම විදිය. ඉතින් ඒක නිසා ඔයාගේ යාළුවන්ට කියන්න, අපි පන්ති ආපු යාළුවන්ට කියන්න. හරි. එයාට සහභාගීලා අවශ්‍ය පාඩම් ටික කරගෙන 20යි 21 පැවැත්වෙන උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න කියලා. හරි. එතකොට පුතේ අපි ලෑස්ති වුණාම අපිට පුළුවන් කිසි ප්‍රශ්න නැතුව කවද විභාග තිබ්බත් සාර්ථක විභාගයට මුහුණ දෙන්න. හරිද දරුවෝ? එහෙනම් අදට පාඩම් මෙච්චරයි. ඊතර අපි ලබන දවස් පුතේ ආයෙත් හම්බ වෙනවා. තව මාතෘකා දෙකක් සාකච්ඡා කරන්න. ඔයාලට ප්‍රශ්න දිනේ පුතේ ලින්ක් එක දීලා තියෙනවා. ඔයාට මා සම්බන්ධ වෙලා අවශ්‍ය ගැටලු වලට උත්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි පුතේ, එහෙනම් ඔයාලට සුබ දවසක්. ඉතුරු වෙට් ටික පැහැදිලිව කරගෙන යමු. හරි. අද නම් අවසන්.